මයික් එක දාන්න. right. අයිබන් මයි රත්තරන් දෙවි පුතේ. අයිබන් දෙමාපියනි. සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගිමත් සතියක් ගත කිරීමට හැකියාව ලැබේවායි අද දවසේ මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ දවස් දෙකක නිවාඩුවකින් පස්සේ අපි හමු වෙන පළවෙනි දවස. ඒතර පුතේ වෙනදා නම් මේ දවස් දෙකක නිවාඩුව කියලා කියන්නේ අපි ගොඩාක් ගමන් බිමන් යනවා. ගොඩක් එළියට පහළියට යනවා. ගොඩක් උත්සවවලට සහභාගී වෙනවා. ගොඩක් යාළුවෝ මුණ ගැහෙනවා. ගොඩක් කාර්ය බහුල දවස් කීපයක් වෙනවා. හැබැයි දැන් රටේ පවතින තත්ත්වයක් එක්කලා අපි වෙනදා වගේ ගමන් බිමන් යන්නේ නැහැ. වෙනදා වගේ උත්සවවලට යන්නේ නැහැ. අපි පුළුවන් තරම් ගෙදරට වෙලාම ඉන්න උත්සාහ කරනවා. හේතුව තමයි කොරෝනා වෛරසය සියලු තාක්ෂණයන් පරාජය කරලා ලෝකේ පුරා ව්‍යාප්ත වෙමින් යනවා. දැන් මම පුතාලා ප්‍රවෘත්ති වලට දැක්කනම් ඉන්දියාවේ වගේ රටවල් වල මේ වෙද්දි බොහොම දරුණු ලෙස කොරෝනා ව්‍යාප්ත වෙනවා, මිනිස් ජීවිත බිලි ගන්නවා. ඒ නිසා අපි වෙනදට වඩා පුතේ අපි ගැන හිතන්න කාලය ඇවිත්. අපි වෙනදට වඩා අපේ ආරක්ෂාව ගැන හිතන්න කාලය ඇවිත්. අපි වෙනදට වඩා අපේ පවුලේ අය, අපේ පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතන්න කාලය ඇවිත්. ඒ නිසා අද දවසේ බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ සතිය පුරාවට කොහෙවත් යන්නේ නැතිව පුළුවන් තරම් ගෙදරට වෙලාම ඉන්න උත්සාහ කරන්න. හැබැයි ඔයා ගෙදරට වෙලා ඉන්න අතරතුර අම්මයි තාත්තයි එළියට යවන්න උත්සාහ ගන්නත් එපා. ඒ දෙන්නටත් උපදෙස් දෙන්න. ඒ දෙන්නටත් කියන්න. පුළුවන් තරම් ගෙදරට වෙලාම ඉන්න කියලා. මොකද අපි නිරෝගීව එළියට ගියොත් සමහර විට අපි ගෙදරට එද්දී අපට සිද්ධ වේවි මේ රෝගය අරගෙන එන්න. එහෙම වුණොත් ඔයාලට ගොඩක් අපහසුතාවයන් වලට පත් වෙන්න සිද්ධ වෙයි. ඒ නිසා පුතේ නැවතත් කියනවා ආරක්ෂාව ගැන හිතන්න. හැමෝම ගෙදරට වෙලා ඉන්න හැකිතරම් අපි උත්සාහ ගනිමු. right. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පරිසරයේ විෂය පාඩම. අපි ගිය සතියේ පුතේ කතා කරා 4 ශ්‍රේණිය පාඩම් මාලාවේදී අපේ ආහාර කියන කොටස ගැන. නේද? අපේ ආහාර කියන කොටස ගැන සාකච්ඡා කරා. එතනදී අපි කතා කරා ඇයි අපි ආහාර ගන්නෙ? අපි ගන්න ආහාර වලින් අපට මොනවද ලැබෙන්නේ? එතකොට ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොනවද? ඒ පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයේ වෙනුවෙන් කරන කාර්යයන් මොනවද? ඒ අනුව අපි පෝෂ්‍ය පදාර්ථ බෙදුවා ශක්ති ජනක පෝෂක, ආරක්ෂක පෝෂක සහ වර්ධක පෝෂක කියලා. එහෙනම් පුතේ අද අපි කතා කරන්න යනවා මෙන්න මේ කියන පෝෂ්‍ය කොටස් අඩංගු ආහාර මොනවද කියලා බලන්න. පෝෂ්‍ය කොටස් අඩංගු ආහාර. ලියාගන්න මාතෘකාවක් පෝෂ්‍ය කොටස් සහ ආහාර. පෝෂ්‍ය කොටස් සහ ආහාර. පෝෂ්‍ය කොටස් සහ ආහාර. right. දැන් පුතේ අපි ඉස්සරලා බලමු වර්ධක පෝෂක අඩංගු ආහාර. එතකොට වර්ධක පෝෂක කිව්වහම පුතේ මේවා අපි හඳුන්වනවා වර්ධක
ආහාර කියලා. මොන ආහාරද? වර්ධක ආහාර. නේ? ශරීරයේ වර්ධනය කරන්න උදව් කරන පෝෂක කොටස් වලට තමයි අපි කියන්නේ වර්ධක පෝෂක කියලා. අන්නේ වර්ධක පෝෂක අඩංගු ආහාර වලට කියනවා මයි පුතේ අපි මොනවා කියලාද? වර්ධක ආහාර කියලා. මොනවද වර්ධක ආහාර වෙන්නේ? ඔව් වර්ධක ආහාර වෙන්නේ පුතේ ප්‍රෝටීන් නේද? වර්ධක පෝෂක වෙන්නේ ප්‍රෝටීන්. ඒතර වර්ධක ආහාර වෙන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර. මෙන්න මේ ප්‍රෝටීන් පුතේ කොටස් දෙකක් තියෙනවා. මොකක්ද එකක්? ශාක ප්‍රෝටීන් කියලා කොටසක් තියෙනවා. ශාක ප්‍රෝටීන්. දෙවෙනි කොටස තමයි මොනවද? සත්ව ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන සහ සත්ව ප්‍රෝටීන්. මොනවද පුතේ ශාක ප්‍රෝටීන කියලා කියන්නේ? ඔව් අපේ ශරීරයට ප්‍රෝටීන් ලබා දෙන ශාකමය ආහාර. අපේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් කියන පෝෂ්‍ය පදාර්ථය ලබා දෙන ශාකමය ආහාරවලට අපි කියනවා ශාක ප්‍රෝටීන් කියලා. ඊළඟට අපේ ශරීරයට ප්‍රෝටීන් ලබා දෙන මාංශමය නැත්නම් සත්වමය ආහාරවලට අපි කියනවා සත්ව ප්‍රෝටීන් කියලා. මොනවාද ශාක ප්‍රෝටීන් කියලා කියන්නේ අපි? ඔව් ශාක ප්‍රෝටීන් කියලා කියනවා පුතේ විශේෂයෙන්ම මෙන්න මේ ආහාරවලට. සෝයා බෝන්චි. අපි කියන්නේ සෝයා කියලා. සෝයා බෝන්චි. ඊළඟට කඩල නේද? කඩල ඊළඟට මෑට වල තියෙනවා ප්‍රෝටීන්. අන්න ඒවට අපි කියනවා ශාක ප්‍රෝටීන් කියලා. සත්ව ප්‍රෝටීන් කියන්නේ මොනවද? කිරි, මස්, මාළු, බිත්තර, චීස්, බටර් ඒවට අපි කියනවා සත්ව ප්‍රෝටීන් කියලා. දැන් මගේ පුතේ අපි හිතමු අපේ පන්තියේ යාළුවෙක් ඉන්නවා එයා නිර්මාංශයි. අපි කියන්නේ වෙජිටේරියන් කියලා. ඒ කියන්නේ මස් කන්නේ නැහැ. මස්, මාළු, කරවල, බිත්තර කිසිම දෙයක් කන්නේ නැහැ. එතකොට එයාගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ටික කොහොමද ගන්නෙ? එයා පුතේ අර සත්ව කොටස් ඒ කියන්නේ මස් මාළු කිරි බිත්තර ආහාරයට ගන්නෙ නැත්තම් එයාට සිද්ධ වෙනවා එයාගේ ආහාර වලට වැඩිපුර මෙන්න මේ ශාක ප්‍රෝටීන් අඩංගු ආහාර එකතු කරගන්න. ඒ කියන්නේ කඩල, මෑ, බෝන්චි, සෝයා වගේ ඒ ආහාර වැඩිපුර එකතු කරගන්න සිද්ධ වෙනවා. එතකොට ශරීරයට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්න පුළුවන් නේ. මෙතනදී මතක තියාගන්න ඕනේ අපි මස් කාලම ප්‍රෝටීන් ලබාගත යුතුයි කියලා නීතියක් නැහැ. ශාක කොටස් ආහාරයට අරගෙනම ප්‍රෝටීන් ලබාගත යුතුයි කියලා නීතියකුත් නැහැ. තේරුණා නේද? right. එහෙනම් ලියන්න මෙහෙම පෝෂක කොටස් ආහාර කියලා ලිව්වේ නේද පුතේ? හරි. එක ලියාගන්න නම් වර්ධක පෝෂක නැත්නම් වර්ධක ආහාර ප්‍රෝටීන් කොටස් දෙකයි ශාක ප්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් කියලා. මෙන්න ශාක ප්‍රෝටීන් අඩංගු ආහාර මෙන්න සත්ව ප්‍රෝටීන් අඩංගු ආහාර. right. ලියාගන්න ඉක්මනට. හරිද පුතේ? ඉක්මන් කරන්න.
හරිද පුතේ? right. එහෙනම් ඔන්න අපි කතා කරේ වර්ධක පෝෂක නැත්නම් වර්ධක ආහාර ගැන. වර්ධක ආහාර කියන්නේ මොනවටද පුතේ? ප්‍රෝටීන් අඩංගු ආහාර. ප්‍රෝටීන් අපි කොටස් දෙකකට බෙදනවා. මොනවද? ශාක ප්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් කියලා. ඊළඟට අපි කතා කරනවා දැන් අපි එදා කතා කරා වර්ධක පෝෂක අනිත් එක ශක්ති ජනක පෝෂක නේද? එහෙනම් ලියා ගන්න මාතෘකාව ශක්ති ජනක පෝෂක දෙක ශක්ති ජනක පෝෂක මේවට අපි කියනවා ශක්ති ජනක ආහාර කියලා. ශක්ති ජනක පෝෂක නැත්නම් ශක්ති ජනක ආහාර. ශක්ති ජනක ආහාර. ඔව් ශරීරයට ශක්තිය ලබා දෙන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට්. නැත්නම් අපි කියනවා පිෂ්ඨය කියලා. නේද? දැන් ශක්ති ජනක පෝෂක වෙන්නේ මොනවද? එකක් කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. අනිත් එක මේදය. කාබෝහයිඩ්‍රේට් වලට අපි කියනවා පිෂ්ඨය කියලා. පිටි. මේදය වලට අපි කියනවා ලිපිඩ. ලිපිඩ. මොනවද කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර? පිෂ්ඨය අඩංගු ආහාර. ඔව් පිෂ්ඨය අඩංගු ආහාර විදියට අපි ගන්නවා පුතේ ප්‍රධාන වශයෙන් බත්, පාන්, පිට්ටු, රොටි. මෙන්න මේවට තමයි අපි කියන්නේ කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ඨය අඩංගු ආහාර. එතකොට මේවා පුතේ ශක්ති ජනක ආහාර. මේ තියෙන්නේ ශක්ති ජනක ආහාර. පෝෂක පදාර්ථයට අපි කියනවා ශක්ති ජනක පෝෂක කියලා. ඊළඟට මේදය නැත්නම් ලිපිඩ මොනවද තියෙන ආහාර? තෙල්නේ. ඔව්. රටකජු, කජු මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා ලිපිඩේ නැත්තම් මේදේ අඩංගු ආහාර කියලා. එතකොට පුතේ මගේ පුතාලා ලොකු පන්ති වලට ගියාම උගන්වනවා ආහාර ජීර්ණය කියලා පාඩම. ඒ කියන්නේ අපි ගන්න ආහාර වලට ඇඟ ඇතුලේදී මොකද වෙන්නේ කියලා. මෙන්න මේ පිටි සහිත ආහාර බත් පාන් පිට්ටු ඔය කියන පිටි සහිත ආහාර සියල්ලක්ම අවසානයේ එක දෙයක් බවට ඇඟ ඇතුළතදීපත් වෙනවා. මොනවද දන්නවද? ග්ලූකෝස් බවට නැත්තම් සීනි බවට පත් වෙනවා. තේරුණාද? දැන් ඔන්න අපි දන්නවනේ දියවැඩියාව නැත්තම් අධික සීනි තියෙන රෝගය දියවැඩියාව රෝගය තියෙන අයට අපි කියනවා පුතේ සීනි අඩංගු ආහාර කන්න එපා කියලා. හැබැයි එයාලට ආයෙ කියනවා පිටි සහිත අඩංගු ආහාර කන්නත් එපා කියලා. ඒ ඇයි ඒ? අපි පිටි සහිත අඩංගු ආහාර කෑවට ඒ ආහාරය ඇඟ ඇතුළට ගියාම එයා ජීර්ණය වෙලා අවසානයේටපත් වෙන්නේ සීනි බවට. එතකොට ඇඟේ සීනි මට්ටම ආය වැඩි වෙනවනේ. අන්න ඒ නිසා
මේ ශක්ති ජනක පෝෂක විදිහට අපට සීනි අඩංගු ආහාර ගන්නත් පුළුවන්. ශක්ති ජනක ආහාර කියලා සීනි අඩංගු ආහාර. සීනි අඩංගු ආහාර කිව්වහම මොනවද පුතේ? ඔව්. හකුරු තව මොනවද? සීනි තව රස කැවිලි නේද? රස කැවිලි අපි ඔය හදන්නේ කැවුම් ආස්මි ඒවා ඔක්කොම පැන් රසයිනේ. අන්න ඒවත් ශක්ති ජනක ආහාර විදියට ගන්නවා. මොකද මේ වගේ අවසාන ආහාර ජීර්ණයේ අවසාන ප්‍රතිඵලය ග්ලූකෝස් නැත්නම් සීනි, මේවත් සීනි නේ. රයිට්. එහෙනම් ලියා ගන්න මේ ටික දැන්. පෝෂක කොටස ලියා ගන්න ශක්ති ජනක පෝෂක. ඒවට කියනවා අපි ශක්ති ජනක ආහාර කියලා. මෙන්න කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර, සීනි අඩංගු ආහාර, මේදේ නැත්නම් ලිපිඩ අඩංගු ආහාර. ලියා ගන්න. හරිද පුතේ? right. එහෙනම් ඔන්න ශක්ති ජනක පෝෂක නැත්නම් ශක්ති ජනක ආහාර ගැන අපි කතා කරමු. ඊළඟට තව කොටසක් තියෙනවා. මොකක්ද ඒ? ඔව්. ආරක්ෂක පෝෂක. නේද? ආරක්ෂක පෝෂක. තුන්වෙනි කොටස. දැන් පුතේ ආරක්ෂක පෝෂක කිව්වහම එතෙන්ට අයිති වෙන පෝෂක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි විටමින්, අනිත් එක खनिज ලවණ නේද? දැන් මෙන්න මේ පෝෂක කොටස් අඩංගු ආහාර වලට අපි කියන්නේ මොනවා කියලාද? දැන් වර්ධක පෝෂක කියලා කිව්වා. ඒවා අඩංගු ආහාර වලට කිව්වා අපි වර්ධක ආහාර. ශක්ති ජනක පෝෂක කියලා කිව්වා. ඒ පෝෂක කොටස් අඩංගු ආහාර වලට අපි කිව්වා ශක්ති ජනක ආහාර කියලා. එහෙනම් ආරක්ෂක පෝෂක. මේ තියෙන්නේ ආරක්ෂක පෝෂක. මේ පෝෂක කොටස් අඩංගු ආහාර වලට අපි කියනවා මොනවා කියලාද? ආරක්ෂක ආහාර කියලා. ආරක්ෂක ආහාර. දැන් මේ විටමින් කිව්වහම පුතේ විටමින් පවුලේ ගොඩක් අය ඉන්නවා. අපි පහ වසරේදී ඉගෙන ගන්නවා. අපි දැනට ඉගෙන ගන්නවා විටමින් A, B, C,
D ඔන්නෝම කිය විටමින් පවුලේ ගොඩක් අය ඉන්නවා. khනිජ ලවණ කිව්වහම ඒ පවුලෙත් ගොඩක් අය ඉන්නවා. මොනවද? කැල්සියම්, තව අයඩීන් නේද? මෙන්න මෙහෙම khනිජ ලවණ පවුලෙත් ගොඩක් අය ඉන්නවා. එතකොට මේ විටමින් අඩංගු ආහාර විදිහට අපිට ගන්න පුළුවනි මෙන්න මේවා. අඹ, නෙල්ලි, කෙසෙල්, ඒ වගේ පළතුරු වර්ග ගන්න පුළුවන්. khනිජ ලවණ අඩංගු ආහාර කිව්වහම අපිට ගන්න පුළුවනි මුහුදු ආහාර. මුහුදු ආහාර කිව්වහම ලුණුත් ගන්න වෙනවා නේද? ලුණු ඊළඟට ලුණු කියලා කියන්නේ පුතේ ශාකාහාරයක්වත් සත්වාහාරයක්වත් නෙවෙයි. right? ලුණු ශාකාහාරත් නෙමෙයි සත්වාහාරත් නෙමෙයි නේද? දැන් මුහුදු ආහාර කිව්වහම මාළු ඊළඟ මුහුදු පැලෑටි ඒ ඔක්කොම ගන්න පුළුවන්. right? හරි. එහෙනම් දැන් ලියා ගන්න මෙහෙම ආරක්ෂක පෝෂක නැත්නම් ආරක්ෂක ආහාර. මෙන්න විටමින් මෙහෙම ගොඩක් ಜಾති තියෙනවා මේ වගේ. khනිජ ලවණ කිව්වහම වර්ග ගොඩක් තියෙනවා. මෙන්න මේ ආහාරවල තියෙනවා. ලියා ගන්න. මේකට පලා කියලාත් ලියන්න. පලා.
හරිද පුතේ? right. හරි. එතකොට දැන් අපි දන්නවා එහෙනම් අපේ ශරීරය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න නේද? මේ කියන පෝෂ්‍ය පදාර්ථ හැම එකක්ම අඩු වැඩි වශයෙන් අවශ්‍යයි. තේරුණාද? ප්‍රෝටීන් විතරක්ම ආහාරයට අරගෙන හරියන්නේ නැහැ. ඊළඟට කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ඨය විතරක්ම ආහාරයට අරගෙන හරියන්නේ නැහැ. ශරීරය සමාන ලෙස නැත්නම් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා මේ සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අඩු වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. එහෙනම් මම පුතාලට මතක ඇති අපි කිව්වා මේ සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අඩංගු ආහාරයකට අපි කිව්වා සමබල ආහාර වේලක් කියලා. මොකක් කියලාද? ඔව් සමබල ආහාර වේලක්. එහෙනම් පුතේ අපි බලමු කොහොමද සමබල ආහාර වේලක් සකස් කරගන්නේ කියලා. ලියා ගන්න මාතෘකාවක් සමබල කෑම වේලක් ගනිමු. සමබල කෑම වේලක් ගනිමු. right. දැන් පුතේ මම කියන්නේ සමබල ආහාර වේලකදී මෙන්න මේවා මෙහෙම තියෙන්න ඕනේ කියලා. මම ප්‍රමාණාත්මක දෙනවා. මේ තියන්නේ අපි කන බත් ටික. අපේ පිඟාන. මෙන්න මේ පිඟානේ හරි අඩක්. හරි අර්ධයක් තියෙන්න ඕනේ මොනවද? ඔව්. හරි අර්ධයක් තියෙන්න ඕනේ පුතේ ධාන්‍ය හා අල වර්ග. ධාන්‍ය හා අල වර්ග තියෙන්න ඕනේ අපේ පිඟානින් කොච්චරක්ද? හරි අර්ධයක්. ඊළඟට ඉතුරු කොටසෙන් 3 කාල. ඉතුරු කොටසෙන් ඉතුරු භාගයෙන් 3 කාල. මොනවද තියෙන්න ඕනේ? එළවලු හා පලා වර්ග. මොනවද තියෙන්න ඕනේ? එළවලු හා පලා වර්ග. ඉතුරු හරිය තියෙන්න ඕනේ මොනවද? දැන් මේ කොටස විතරනේ ඉතුරුනේ. ඒ කොටසේ මොනවද තියෙන්න ඕනේ? ඔව්. එයාගේ තියෙන්න ඕනේ පුතේ ශාක හෝ සත්ව ප්‍රෝටීන. නේද? එක්කෝ ශාක ප්‍රෝටීන නැත්නම් සත්ව ප්‍රෝටීන. ශාක හා සත්ව ප්‍රෝටීන. මෙන්න මෙහෙම අපේ ආහාර වේල සූදානම් කරගන්න ඕන. හැබැයි ඊට පස්සේ මීට අමතරව අපි අතුරුපස විදිහට පළතුරු ආහාරයට ගන්න ඕනේ. ඊටත් අමතරව ප්‍රමාණාත්මක ලෙස මොනවද? ඔව් පිරිසිදු ජලය. පිරිසිදු ජලය පානය කරන්නත් ඕන. ප්‍රමාණාත්මක ලෙස පිරිසිදු ජලය පානය කරන්න. ඔන්න සමබල කෑම වේලක් කියන්නේ මේකට. එහෙම නැතුව බත් එක පිඟාන පිරෙන්නම මස් තියාගෙන කෑවොත් ඒක සමබලද? නෑ. පිඟාන පිරෙන්නම බත් විතරක් දාගෙන කෑවොත් සමබල නෑ. පිඟාන පිරෙන්නම ආප්ප තියාගෙන කෑවොත් සමබල නෑ. එහෙනම් මෙන්න මේ විදිහට අපේ කෑම වේල සකස් කරගන්න ඕන. එහෙනම් ඉක්මනට ඇඳලා කොටස් ටික නම් කරන්න. මේ දෙන්නත් ලියාගන්න. පළතුරු ප්‍රමාණාත්මක ලෙස පිරිසිදු ජලය පානය කරන්න. right. ඉක්මන් කරන්න මම පුතේ.
හරිද පුතේ? right. දැන් වර්තමානයේ වෙනකොට අපේ රටේ අය ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා පුතේ. නිවසේ හදන ආහාර වලට වඩා වෙළඳසැලේ තියෙන ආහාර මිලදී ගන්න. විශේෂයෙන්ම ෂණික ආහාර. ෂණික ආහාර කියන්නේ මොනවටද? අපි කියන්නේ shorties කියලා නේද? pastry buns අන්න ඒ වගේ ෂණික ආහාර මිලදී ගන්න තමයි වැඩි දෙනෙක් පෙළමිලා තියෙන්නේ, යොමු වෙලා තියෙන්නේ. එතකොට අර නිවසේ හදන ආහාරයකින් ලැබෙන පෝෂණ ගුණය නැත්නම් නිවසේ හදන ආහාරයකින් ලැබෙන ගුණාත්මක භාවය මේ වෙළඳ පොලේ තියෙන ආහාරයක් තුලින් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම නිවසේ තියෙන පිරිසිදුකම ඒ ආහාරවල තියෙනවද කියලා අපට පොඩි සැකයක් ඇති වෙනවා. ඒත් එක්කම නිවසේදී අපට ප්‍රමාණාත්මකව ආහාර ගන්න පුළුවන්. අපට ඇති තරම් ගන්න පුළුවන්. හැබැයි අර ආහාර ප්‍රමාණාත්මකද කියන සැකයත් අපට ඇති වෙනවානේ. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ හැකි සෑම විටකදීම නිවසේ හදන ආහාරම අපේ ආහාරයට ගන්න. එහෙනම් ලියා ගන්න මෙහෙම තර ලකුණක් දාලා වර්තමානය වන විට වැඩි දෙනෙකු වෙළඳ පොලේ ඇති ආහාර මිලදී ගැනීමට යොමු වූවද ඒවායේ ඇති ගුණාත්මක භාවය පිළිබඳව නැගෙන ප්‍රශ්න කිහිපයකි. මොනවද පුතේ වෙළඳ පොලේ ආහාර සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න අපිට තියෙන ගැටලු? වැඩිපුර අම්මලා තාත්තලා වෙළඳ පොලේ තියෙන ආහාර ගැන මොනවද කියන්නේ? ඔව් එකක් තමයි කෘත්‍රිම රසකාරක භාවිතා කිරීම නේද? වෙළඳ පොලේ තියෙන ආහාර වර්ග රස ගන්වන්න කෘත්‍රිම රසකාරක භාවිතා කරනවා. අනිත් එක තමයි පුතේ කල් තබා ගැනීමට විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම. කල් තබා ගැනීමට විෂ රසායනික ද්‍රව්‍ය යොදන. තව මොනවද? ඇයි බදින ආහාර නම්
බැදීම සඳහා එකම තෙල් නැවත නැවත යොදා ගැනීම නේද? බදිද්දී එකම තෙල් වලින් නැවත නැවත බදිනවා. ඒක විශේෂයෙන්ම රෝගකාරකයක් බවට පත් වෙනවා. තා මොනවද? ඔව්. අනාරක්ෂිත ලෙස අසුරා තිබීම. දැන් මම පුතාලා දැකලා ඇති සමහර කඩවල් වල නේද එක උඩ එක දාලා මැස්සෝ වහනවා විවෘත වෙලා තියෙන වාහන වල තුම යනවා අවට පරිසරේන දූවිලි වදිනවා අන්න ඒ වගේ අනාරක්ෂිත ලෙස ගබඩා කරලා තියෙනවා. තා මොනවද? ඔව් ඊළඟ එක තමයි නිතර නිතර ස්පර්ශ කිරීම නැත්නම් ඇල්ලීම. දැන් පුතේ නිකමට හිතන්න කෑම කඩේක තියෙන ඉන්දියාප්ප කී දෙනෙක් කී සැරයක් අල්ලනවා නේද? උදේ කෑම තියෙන කඩේක තියෙන ඉන්දියාප්ප දැන් අපි කන්න ගිහිල්ලා ඉන්දියාප්ප ගේන්න කිව්වන් පස්සේ එයා ගණන් කරනවා අපිට ගණන් කරලා ඉන්දියාප්ප 10ක් ඔන්න ගණන් එකින් එකනේ ගණන් කරන්නේ. ඒතර අර ඉන්දියාප්ප 10ම අල්ලනවා. ඔන්න ගෙනල්ලා දෙනවා. හැබැයි ඊට කලින් ඒ ලාච්චුවට එන්න කලින් ඒ අල්මාරියට එන්න කලින් ඉන්දියාප්ප හදපු කෙනත් ඔව් අල්ලලානේ ගණන් කරන්නේ. නේ? ඒතර නිතර නිතර ස්පර්ශ කිරීම නිතර නිතර ඇල්ලීම තුලින් ආහාර අපිරිසිදු වෙන අවස්ථා තියෙනවා. එහෙනම් මෙන්න වෙළඳ පොලේ තියෙන ආහාර පිළිබඳව තියෙන චෝදනා මොනවද? කෘත්‍රිම රසකාරක භාවිතා කරනවා, කල් තබා ගැනීමට විස රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා, බැදීම සඳහා එකම තෙල් වර්ගය නැවත නැවත භාවිතා කරනවා, ආරක්ෂිත ලෙස අසුරා අනාරක්ෂිත ලෙස අසුරලා තියෙනවා, නිතර නිතර ස්පර්ශ වෙනවා. ලියා ගන්න ඉක්මනට. මේ තමයි වෙළඳ පොලේ ආහාර සම්බන්ධයෙන් තියෙන චෝදනා. ලියා ගන්න. හරිද පුතේ? right. දැන් එතකොට කෙනෙක් හිතන්න පුළුවනි සර්. හරි. ওই ගැටලුවට විසඳුමක් විදියට අපි ගෙදර ආහාර හදලා අපි ආහාරයට ගන්නවා. හැබැයි අපි බීම වර්ග කොහොමද හදන්නේ? අපිට ගෙදරදී හදා ගන්න පුළුවන් බීම වර්ග නැහැනේ. ඒකනේ අපි කඩේට ගිහිල්ලා
සිසිල් බීම එකක් පැණි බීම එකක් නේද බීලා එන්නේ. හැබැයි ඒ තර්කය වැරදි පුතේ කතාව වැරදි. ඇයි? අපට ගෙදරදී බොහොම ආරක්ෂිතව රසවත්ව සහ පෝෂ්‍යදායී වේ. ආරක්ෂිත වෙන්න ඕනේ, රසවත් වෙන්න ඕනේ, පෝෂ්‍යදායී වෙන්න ඕනේ. සකස් කරගන්න පුළුවන් පාන වර්ග තියෙනවා. එහෙනම් ලියා ගන්න මෙහෙම. නිවසේදී ආරක්ෂිතව රසවත්ව පෝෂ්‍යදායී ලෙස සකස් කරගත හැකි බීම වර්ග කිහිපයකි. එකක් තමයි අපිට තම්බා බොන්න පුළුවන් දේවල් තියෙනවා. අනිත් එක තමයි පුතේ කැඳ ලෙස බීමට පුළුවන් වර්ග තියෙනවා. අනිත් එක තමයි මිරිකා බීමට අපි කියන්නේ යුෂ නැත්නම් ජූස් මොනවද තම්බලා බොන්න පුළුවන්. ඔව් බෙලිමල් තව රණවරාමල් තව මොනවද පොල්පලා ඉරමුසු මෙන්න මේවා අපට තම්බලා බොන්න පුළුවන්. ඊළඟ කැඳ ලෙස සකස් කරනවා නම් අපට විශේෂයෙන්ම කොළ කැඳ නේද මොනවද ගන්න පුළුවන් හාතාවාරිය වැල්පෙනෙල ගොටුකොළ ඊළඟ බටු දලු අනේ වගේ කැඳ විදියට හදා ගන්න පුළුවන්. ඊළඟ මිරිකා බීමට නම් විශේෂයෙන්ම දෙහි තව ජූස් විදියට බොන්න පුළුවන් අපිට දෙහි කොමඩු passion right එහෙනම් ලියා ගන්න. හරිද? තම්බා බීමට ගන්නවා, කැඳ ලෙස බීමට ගන්නවා, ඊළඟට මිරිකලා බොන්න පුළුවන් වර්ග තියෙනවා නේ. right. එහෙනම් ඔන්න පුතේ අපේ පරිසරය තේමාව, අපේ ආහාර තේමාව අද දවසේ තවත් ටිකක් ඉදිරියට සාකච්ඡා කරා. ඔකේ තව කොටසක් තියෙනවා. අපි ඒ කොටස ඊළඟ දවසේදී සාකච්ඡා කරලා තේමාව ඉවර කරමු. right. දැන් මගේ පුතාලට පේනවා සිප්මුතු පවුර නැත්නම් sipmuthu.lk කියන මේ වෙබ්සයිට් එක හරහා සිප්මුතු පේජ් එක හරහා Facebook පිටුව හරහා අපි මේ කරන්නේ පුතේ ඔයාලට උදව්වක්. අපට අවශ්‍ය වුණේ රටේ පවතින තත්ත්වයක් එක්කලා
පාසල් වහලා දැම්මයින් පස්සේ මගේ පුතාලට පාසල් විෂය නිර්දේශය සාකච්ඡා කරන්න තැනක් නැති නිසා අන්න ඒ කොටස් ටික ආවරණය කරලා දෙන්න. හිතේ නිහතමානී සතුටක් තියෙනවා. මොකද ගොඩක් ගුරුවරු ගොඩක් ආයතන මේ කාලේ නොමිලේ ඉගැන්වීම් කරනවා. අපි ඒ සියලු දෙනාට ගරු කරනවා. හැබැයි පුතේ ලංකාවේ අංක 1ට ඉස්කෝලා වහනවත් එක්කලාම කාලසටහනක් දාලා මෙන්න මේ වැඩේ සමාජගත කරේ සිප්මුතු අපි. එනිසා ඒ පිළිබඳව බොහොම නිහතමානී සතුටක් තියෙනවා. අනෙක් සියලු දෙනාම අපි පටන් ගත්තයින් පස්සේ අපි දිහා බලලා හැදුණු අය කියලායි අපට හිතෙන්නේ. ඒ කෙසේ වෙතත් එහෙම හරි කමන්නේ දරුව වෙනුවෙන් උගන්වන්න පෙළඹුණු දරුව වෙනුවෙන් යමක් කරන්න පෙළඹුණු සියලුම ගුරුවරුන්ට අපේ ආචාර්ය ගෞරවය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මයි පුතේ මේ දවස්වල ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන. එකක් තමයි කොරෝනා ව්‍යාප්ත වෙලා යන. ඒක අපි හැමෝම දන්නවා. අනෙක් කාරණාව තමයි දැන් මේ ඔන්ලයින් උගන්වනවා කියන එකත් එක්කලා විවිධ අය එක එක අරමුණු වලින් ඇවිල්ලා උගන්වන්න සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා ළමයි පුතාලා හොඳට තෝරලා බේරලා කාගෙන්ද ඉගෙන ගන්න කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ලංකාවේ මම හැමදේම කියන්නේ අවධානයක් යොමු නොවන මාංශ දෙකක් තමයි අධ්‍යාපනය සහ මොකද්ද ආහාර කියලා කියන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා පුතේ 6 වසරට වෙනකන් ඉගෙන ගත්තාම ශිෂ්‍යත්ව පන්තියක් කරන්න පුළුවන් කියලා. තේරුණා නේද? ඒ නිසා ඔයාලා ඉගෙන ගන්නේ කාගෙන්ද කියන එක ගැන හොඳට හිතලා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕන. එතකොට අද දවසේ අපි 4 වසරේ පාඩම ඉවර කරනවා. ඊට පස්සේ 5 වසරේ පාඩම යනවා. හෙට දවසේ නැවත ගණිතයේ විෂය අපි සාකච්ඡා කරනවා. 1 වසරේ ඉඳන්ම පිළිවෙලට 1 2 3 4 5 පන්ති 5ටම අදාළ. මම පුතාලට ඔන්ලයින් පන්ති කාමරයකට එන්න අවශ්‍යතාවය තියෙනවා නම් බලන්න sipmuthu.lk කියන වෙබ්සයිට් එක. මගේ 4 වසරේ පන්තියේ යනවා හැම අඟහරුවාදාකම රාත්‍රී 7 ඉඳන් 9 වෙනකන්. 5 වසරේ පන්තියේ යනවා සෑම බදාදාවකම රාත්‍රී 7 සිට 9 දක්වා. 4 වසර ගණිත ගැටළු පන්තිය යනවා බ්‍රහස්පතින්දාවකම සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 7 සිට 9 දක්වා. 5 වසර ගණිත ගැටළු පන්තිය යනවා සෑම සිකුරාදාවකම රාත්‍රී 7 සිට 9 දක්වා. ඒ නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් sipmuthu.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ක්ලාස් එක ගැන විස්තර හොයාගන්න පුළුවන්. අපි දිගින් දිගටම මේ සමාජ සත්කාරයේ පාසල් පටන් ගන්නා තුරු ඔබ වෙනුවෙන් කරනවා කියන බව මතක් කරමින් අදට එහෙනම් සමුගන්න. මතකනේ පරිස්සමෙන් ගෙදරට වෙලා සතුටින් ඉන්න. ආයුබෝවන්.